සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේ අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරමින් ලෝක සත්වයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඒ අයට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කර දෙමින් බෞද්ධ රූපවාහිනී මාධ්‍යයෙන් මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරවමින් උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සම්පූර්ණ කර ගැනීම සඳහායි. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි අද සාකච්ඡා කරන්නේ ධම්ම දායාද කියන සූත්‍ර දේශනාව. අද ධම්ම දායාද සූත්‍ර දේශනාවේ 13 වෙනි කොටස තමයි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්නට යෙදුණා මේ පාපී භික්ෂූන් වහන්සේලා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වපු කරුණු සාකච්ඡා කරමින් අවසානයේ අපි කතා කරමින් සිටියේ දේවදත්ත ස්වාමීන් වහන්සේ පිළිබඳව. දේවදත්ත ස්වාමීන් වහන්සේ ගැන අපේ සදහවත් පින්නතුන් බොහෝ දෙනා බොහෝ කරුණු අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට බොහෝ කරදර කළා. අන්තිමට මිනිස්සු කලබල වෙලා දේවදත්ත ස්වාමීන් වහන්සේට බොහොම උපස්ථාන කළේ අජාසත් රජුරු. ඉතින් මිනිස්සු අජාසත් රජුරන්ට විරුද්ධව කටයුතු කළා. ඊට පස්සේ අජාසත් රජුරු දේවදත්ත වික්ෂූන් වහන්සේ වෙනුවෙන් සපයන සිව්පසේ නතර කළා. මිනිස්සුන්ගේ බලපෑම නිසා. නමුත් දේවදත්ත වික්ෂූන් වහන්සේ ඉන් පස්සේ තමන්ට ලැබෙමින් තිබිච්ච ලාභ සත්කාර වලින් පිරිහෙන්න පටන් ගත්තා. රජුරුවන්ගේ උපකාර අඩු වෙනකොට ලාභ සත්කාර වලින් පිරිහුණා. නමුත් හරි කුහකකමින් යුක්තව නැවතත් ලාභ සත්කාර ලබාගෙන තමන්ගේ ජීවිතේ පවත්වන්න තවත් ක්‍රමයක් කල්පනා කරමින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා
බුදුරජාණන් වහන්සේගෙන් කරුණු 5ක් පිළිබඳව ඉල්ලීමක් කළා. අපිට අද මේ කරුණු 5 ඉඳලා ඉදිරියට තමයි දේශනාව සාකච්ඡා කරන්න තියෙන්නේ. පංච වරයක් ඉල්ලුවා බුදුරජාණන් වහන්සේගෙන්. දේවදත්ත භික්ෂුන් වහන්සේ ඉල්ලපු පළවෙනි කාරණාව තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා මුළු ජීවිත කාලෙම අරණ්‍යයේම ජීවත් විය යුතුයි කියලා. මේක පළවෙනි ඉල්ලීම. දෙවෙනි ඉල්ලීම ස්වාමීනි භික්ෂුන් වහන්සේලා දිවි ඇතිතාක් පින්ඩ පාතයෙන්ම ජීවත් විය යුතුයි කියලා. තුන්වෙනි ඉල්ලීම කරා ස්වාමීනි භික්ෂුන් වහන්සේලා මුළු ජීවිත කාලෙම පාංශුකුල චීවරම දැරිය යුතුයි කියලා. ඊළඟ හතරවෙනි ඉල්ලීම සිදු කළා ස්වාමීනි භික්ෂුන් වහන්සේලා දිවි ඇතිතාක් රුක්ෂ මූල සේනාසනවලම විසිය යුතුයි කියලා. අවසාන කාරණාව පස්වෙනියට ඉල්ලීමක් කරා ස්වාමීනි භික්ෂුන් වහන්සේලා දිවි ඇතිතාක් මස් මාංශ වැළඳීමෙන් වැළකී යුතුයි කියලා. මේ ඉල්ලීම් පහ තමයි බුදුරජාණන් වහන්සේගෙන් කළේ. නමුත් දේවදත්ත භික්ෂුන් වහන්සේගේ මේ ඉල්ලීම් පහම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. බුදුරජාණන් වහන්සේව ප්‍රතික්ෂේප කරපු නිසා දේවදත්ත භික්ෂුන් වහන්සේ සංඝයා මැදට ගිහිල්ලා සංඝයාට දැනුවත් කළා. බලන්න බුදුරජාණන් වහන්සේගේ හැටි. මම මේ වාගේ ඉල්ලීම් පහක් බුදුරජාණන් වහන්සේගෙන් කළා. ඒ ඉල්ලීම් කලේ සංඝයාගේ හිතසුව පිණිස සංඝයාට ගැළපෙන සුදුසු ඉල්ලීම් පහක් තමයි මම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවේ. නමුත් බුදුරජාණන් වහන්සේ උතුම් ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා. සඳහන් කළා භික්ෂු සංඝයාට වඩාත් හිතසුව පිණිස කටයුතු කරන්නේ මමද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේද? කියන කාරණාව තීරණය කරන්න කියලා සංඝයාට සඳහන් කළා. එහෙම සඳහන් කරලා මේ භික්ෂුන් වහන්සේ දේවදත්තයන් වහන්සේ සඳහන් කරනවා දුකින් එතර වීමට කැමැති අය මා සමග පැමිණෙත්වා කියලා දැනුම් දීමක් කළා. අලුත පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා 500 දෙනෙක් රැස් කරගෙන ඊටාම රළු පැවතුම් වලට කැමති මිනිස්සු පහදවාගෙන දේවදත්ත භික්ෂුන් වහන්සේ වෙනම කටයුතු කරන්න තීරණය කළා. රළු පැවතුම් වලට කැමති මිනිස්සු පහදවාගෙන නවක භික්ෂුන් වහන්සේලා තමයි අරගෙන ගියේ. ලොකු ශාසනය පිළිබඳව දැනුමක් නැහැ. ඒකට මේ රළු පැවතුම් වලට කැමති අය කියලා කියන්නේ. දැන් දේවදත්ත භික්ෂුන් වහන්සේගේ මේ ඉල්ලීම් පහත් රළුයි. දිවි ඇතිතාක් භික්ෂුන් වහන්සේලා අරණ්‍යේම වාසය කළ යුතුයි. කැලෑවෙම ජීවත් වෙන්න ඕනේ කියලා කියනවා. නිදහසේ තමන් වහන්සේලා කැමති තැනක ජීවත් වෙන්න උන්වහන්සේලාට එතනින් පස්සේ අවසරයක් නැතුව යනවා. දිවි ඇතිතාක් භික්ෂුන් වහන්සේලා පින්නපාතික විය යුතුයි. ඒ කියන්නේ වෙහි කාලෙත් වැස්සට තෙමීගෙන නම් පින්නපාතෙම යා යුතුයි. දායකයෝ ගෙනත් දෙන දානේ වළඳන්නේ භික්ෂුන් වහන්සේලාට අයිතියක් එතකොට නැතුව යනවා. ඉතින් එතකොට රළු පැවතුම්. ඒ මුලනම් සමහරලාට වස් කාලයක් නැතුව යනවා. බොහෝ දෙනාගෙන් චෝදනාවට ලක් වෙන්න සිද්ධ වෙනවා. දිවි ඇතිතාක් භික්ෂුන් වහන්සේලා පාංශුකුලික විය යුතුයි. පාංශුකුල චීවරේ බොහොම රළුයි. සමහර වෙලාවට හරි බරයි. දරන්න අපහසුයි. ස්වභාවයෙන්ම රළු සිවුරු දරන්න අපහසු අය ඉන්නවා. වයස්ගත වීම නිසා රළු සිවුරු දරන්න අපහසු අය ඉන්නවා. අසනීප තත්ත්වයන් නිසා රළු සිවුරු දරන්න බැරි අය ඉන්නවා. නමුත් එහෙම වුණොත් සුදුසු භික්ෂුන් වහන්සේලා සමග චීවර මාරු කරගන්න හැටි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි ඒ කරුණු මුලින් සාකච්ඡා කරලා තියෙනවා. යම් ශක්තිමත් භික්ෂුන් වහන්සේ නමකට
ඊතා සියුම් සුව පහසු වස්ත්‍රයක් චීවරයක් ලැබුණොත් තමන්ගේ ආචාර්යවරුන්ට එමෙත රෝගී තත්ත්වයෙන් ඉන්න අයට වයස්ගත අයට ඒ රළු චීවරේ පිළිගන්න සියුම් චීවරේ පිළිගන්වන්න පුළුවන්. පිළිගන්වලා ඒ රළු සිවුර තමන්ට ඉල්ලගෙන දරන්න පුළුවන් උන්වහන්සේලාට අනුග්‍රහයක් හැටියට. එතකොට දිව්‍ය ඇතිතා පාංශුකෝලිකම විය යුතුයි කියලා කියහම ඒ වාගේ පහසුකම් භික්ෂුන් වහන්සේලාට නැතුව යනවා. දිව්‍ය ඇතිතා භික්ෂුන් වහන්සේලා රුක්ෂ මූල සේනාසනයේම වාසය කළ යුතුයි. ගහ මුලම ජීවත් විය යුතුයි කියලා සඳහන් කරනවා. අවසානයේ මස් මාසයෙන් වැළකී යුතුයි කියලා ඉල්ලීමක් කළා. මේ දේවල් වලට කැමැති ගිහි දායකයෝ ඉන්නවා. අන්න එහෙම පිළිස් පාදවාගෙන තමයි දැන් දේවදත්ත භික්ෂුන් වහන්සේ කටයුතු කරන්නේ. ඉන් පස්සේ පොය දවසක භික්ෂුන් වහන්සේලා සමග එක පැත්තක ඉඳගෙන දේවදත්ත භික්ෂුන් වහන්සේ කුසපත් දීමක් කළා. කුසපත් සකස් කරලා භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා තමන් සමග ගත කරන්න කැමති අය මේ කුසපත් ගන්න. ඉල්ලීමක් කළා. අලුතෙන් පැවිදි වෙච්ච 500ක් දෙනා ඒ කුසපත් අරගත්තා. ඒ භික්ෂුන් වහන්සේලා අඬගහගෙන දේවදත්ත භික්ෂුන් වහන්සේ ගයා ශීර්ෂයට වැඩම කළා. භික්ෂුන් වහන්සේලා 500ක් අරගෙන මේ සූදානම් වෙන්නේ සංඝ බේදයකට. නමුත් සංඝ බේදය කියන්නේ ඉතා භයානක කුසල කර්මයක්. අපේ බුදුරජාණන් වහන්සේ දේවදත්තයන් වහන්සේට අවවාද කළා. මේක සුළුපටු අපරාධයක් නෙමෙයි. ඒ අපරාධي කරන්න එපා, මේක බහරි භයානකයි කියලා. නමුත් බුද්ධ වචනේ ගණන් ගත්තේ නැහැ. භික්ෂුන් වහන්සේලා පිරිසක් අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැනගෙන සරියුත් මුගලන් දෙනම වහන්සේට කැඳවලා උන්වහන්සේලාට කරුණ දක්වලා උන්වහන්සේලා ගයා ශීර්ෂයට පිටත් කළා. උන්වහන්සේලා ගයා ශීර්ෂයට වැඩලා අර සියලුම භික්ෂුන් වහන්සේලාට කරුණ පැහැදිලි කරලා ඒ සියලු දෙනාම පහදවලා නැවත බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරවාගෙන වැඩියා. දේවදත්ත භික්ෂුන් වහන්සේට ඒ බව ආරංචි වුණා. සරියුත් මුගලන් දෙනම වහන්සේ වැඩලා මේ භික්ෂු සංඝයා සියලු දෙනාම වැඩමවාගෙන ගියා. ආන්ගේ කාරණාවෙන් දේවදත්ත භික්ෂුන් වහන්සේ උණු ලේවමනි කළා. තමන්ගේ බලාපොරොත්තුව සම්පූර්ණයෙන් සුණු විසුණු වුණා කියලා දැනගත්තාම උණු ලේවමනි ගියා. එතනින් උන්වහන්සේ බොහෝසේ අසාධ්‍ය තත්ත්වයටපත් වුණා. කාලයක් රෝගාතුරව හිටියා. තමන්ගේ අතවැසි භික්ෂුන් වහන්සේලා කතා කරලා අන්තිමේ සිහිපත් කරනවා මහණෙනි. එවත්නි මාව බුදුරජාණන් වහන්සේ ගාවට එක්ක යන්න කියලා. නමුත් අර භික්ෂුන් වහන්සේලා සඳහන් කළා අපිට මේ වැඩේ කරන්න බෑ. ඔබ වහන්සේ අරගෙන බුදුරජාණන් වහන්සේ ගාවට යන්න අපිට බෑ. ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේට බොහොම කරදර කළා. බොහොම හිරිහැර කළා. ශාසනයේ විනාශයට කටයුතු කළා. අපිට ඔබත් එක්ක භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න බෑ කියලා. දේවදත්ත භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා මම නසන්න එපා. මාව විනාශ කරන්න එපා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා කාරුණිකයි. ඒ කරුණාවේ තෙරක් පරක් සීමාවක් මායිමක් නැහැ. උන්වහන්සේගේ ජීවිතයට කරදර කරන්න ආපු නාලාගිරිට බුදුරජාණන් වහන්සේගේ කරුණාව අඩු නැතුව ලැබුණා. තමන් වහන්සේගේ පිටිපස්සෙන් කඩුවක් ඔසවාගෙන දුවගෙන ආපු අඟුලිමාලට බුදුරජාණන් වහන්සේගේ කරුණාවේ දායාදය ලැබුණා. ඒ වගේම තමයි උන්වහන්සේට බොහෝසේ කරදර කරපු මට භාග්‍යතුන් වහන්සේගේ කරුණාවේ කිසි වෙනසක් නැහැ. යම්සේ
ගිහි ජීවිතයේ තමන් වහන්සේගේම පුත්‍රයා වෙච්ච රාහුල කුමරුන්ට යම්සේ දාරක ප්‍රේමයක් තිබුණද අනික් සියලු දෙනාටම ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ කරුණාව. ඒක කාටවත් අඩුත් නැහැ, කාටවත් වැඩිත් නැහැ. යමෙකුට පුත්‍ර ස්නේහය දැක්වුවා නම් ඒ සෙනෙහස හැමෝටම එහෙමමයි. ඒ හින්දා ඇත්නි මං උන්වහන්සේ ළඟට එක්කයන්ට. එහෙම ඉල්ලීම් කරාම කාල භික්ෂුන් වහන්සේලා දේවදත්තයන් වහන්සේ ඇඳට තියාගෙන ඔසවාගෙන ජේතවනාරාමයට යන්න පිටත් වුණා. නමුත් පිළිතුරු ජේතවනාරාමයට දේවදත්තයන් වහන්සේ අරගෙන එන භික්ෂුන් වහන්සේලා පිටත් වුණා කියලා ආරංචි වෙනකොට ජේතවනාරාමයේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දේවදත්තයන් බුදුන් දකින්න එන්න පිටත් වුණා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි දේවදත්ත ආයේ මම දකින්නේ නැහැ කවදාවත් කියලා. නමුත් දැන් උන්වහන්සේ වැඩම කරවාගෙන එන පිරිස කෙමෙන් ජේතවනාරාමයට ලං වෙනවා. භික්ෂුන් වහන්සේලා ගිහිලා මතක් කරනවා ස්වාමීන් දැන් අහවල් තැන. ස්වාමීනි දැන් අහවල් තැන. ස්වාමීනි දැන් මෙච්චර ළඟයි. නමුත් භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවකම දේශනා කරනවා මහණෙනි දේවදත්තයන් මන් දකින්නේ නැහැ කියලා. ස්වාමීනි දැන් ජේතවනාරාම භූමියට ඇතුල් වෙලා ඉන්නේ. මහණෙනි නමුත් දේවදත්ත මම දකින්නේ නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ජේතවනාරාමේ පොකුණ ළඟ සඳහන් කළා මහණෙනි නෑ දේවදත්ත මම දකින්නේ නැහැ කියලා. පොකුණ ළඟ ඇඳ බිම තියලා අර භික්ෂුන් වහන්සේලා පැන් සැනසීම සඳහා පොකුණට බැස්සා. මොකද දීර්ඝ දුරක් ඇඳකුත් කරේ තියාගෙන උන්වහන්සේලා පාගමනින් වඩිනවා. දහදිය වලින් ශරීරෙ තෙත් වෙලා. නමුත් බුදුරජාණන් වහන්සේ ගාවට එහෙම අපිරිසිදු වෙලා යන්න උන්වහන්සේලාගේ කැමැත්තක් නැහැ. ඒ නිසා පොකුණට බැහැලා පැන් සැනහිලා දහදිය සෝදගෙන නිවි හැනහිල්ල වැඩම කරන්නයි මේ සූදානම්. ඇඳ බිම තියලායි තියෙන්නේ. දේවදත්තයන් වහන්සේ ඇඳෙන් බහින්න කල්පනා කළා. උන්වහන්සේ ඇඳේ ඉඳගෙන පාද බිමට තියලා බිම හිට ගන්නවත් එක්කම මහ පොළොවේ ඇත්තලා අවීචින් ආපු ගිනි දැන් දේවදත්තයන්ගේ ගත වහගත්තා. හරියට නිකන් මේ වාගේ මහා අකුසල් කරපු කෙනෙක් දරන්න මහ පොළොව අකමැති වගේ. ඉතින් ඒ වෙලාවේ නම් බුදුරජාණන් වහන්සේ සරණ යන බව ප්‍රකාශ කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ දකින්න ලැබුණේ නැහැ. එහෙමම අවීචිත යනකම් අරගෙන ගියා. අති දීර්ඝ කාලීන දුක. අන්තර කල්පයක් අවීචී පැහැෙන්න ඕනේ. අන්තර කල්පයක් කියලා කියන්නේ මනුෂ්‍ය වර්ෂ කොච්චරක්ද? මනුෂ්‍ය වර්ෂේ අසංඛ්‍ය 86,40,000. අවීචි මහ නිරේ කොහොම දුක් විඳිනවද? සඳහන් කළා නිරේ සකස් වෙලා තියෙන සම්පූර්ණ ලෝක වලින් කියලා. ඊටාම ඝන අයෝමය ලෝක තට්ටුවක් උඩින් වහලේ හැටියට තියෙනවා. මේ නිරිසතා බොහෝම උසයි. මේ නිරිසතාගේ ඇහි බැම හරියට වාගේ නිකන්. අර අයෝමය ලෝක තට්ටුව හිසට පාත් වෙලා තියෙන්නේ. ලෝක තට්ටුව කොටසක් ඉවත් වෙලා වගේ ඇහි බැම ගාවට නිකන් ඔළුව ඒ ඇතුළට ගිනිලා තියෙන්නේ. එතකොට ආයෙ ඔළුව කොහාටවත් හොලවන්න බෑ. නමුත් ඒ වහලය අඹ දැල්ලක් වගේ රතු පාටයි ගින්දරින් ගිනියම් වෙලා. දෑත දික් කරගෙන ඉන්න බව සඳහන් කරනවා. මේ වලලු කර දක්වා දෙපැත්තේ බිත්ති දෙකේ අත් දෙක
ගිරෙන්න තියෙනවා. ඒකට ආයෙ පාත් කරන්න බෑ. අයෝමය පොළොව පාදයේ ගොප් ඇටේ දක්වා පොළොවේ ඉරිලා ඉන්නවා. දැන් ගෙල්ලෙන්න පැද්දෙන්න මොකවත්ම කරන්න බෑ. නැගෙනහිර පිටියෙන් නැගුණ ගිනිගත් යකඩ උල දේවදත්ත භික්ෂුන් වහන්සේගේ පපුව සිදුරු කරගෙන ගිහිල්ලා බටහිර පිටියේ මිනිලා තියෙනවා. දකුණු පිටියෙන් නැගුණ තවත් යකඩ උල ඉලයට පසාරු කරගෙන උතුරු පිටියේ හැපිලා තියෙනවා. අයෝමය ලෝහමය වහලෙන් නැගුණ යකඩ උල හිස් මුදුන සිදුරු කරගෙන ශරීරය හරහා ගිහිල්ලා අදෝ මාර්ගයෙන් බිමට ඇනිලා තියෙනවා. කොයිතරම් වේදනාවක් අන්තර කල්පයක් තිස්සේ දරන්න වෙනවද? නිශ්චල වූ භාග්‍යතුන් වහන්සේට අපරාධ කළා. අවීචී නිශ්චලව බැහැනවා. හෙළවෙන්න මුකුත් කරන්න බෑ. කර්මයේ තියෙන තුරු මේ කාල සීමාව ඉවර වෙනකම් ගින්දරෙන් පිච්චුණා දැවුණා කරදරයට හිරිහැරයට බඳුන්ුණා කියලා මරණයක් සිද්ධ වීමක් මරණයක් නෑ. සමහර වෙලාවට අපි දකින්න ඔය කඩවල වල මස් පුරුස්සන හැටි. ඒ සඳහා තියෙන අර යන්ත්‍රේ සමහරලාට මස් අර යකඩ කූරක අමුණලා කොච්චරවත් ගින්දර නැගෙනවා යකඩ කූර කැරකෙනවා හැම වෙලාවෙම මේක බෙදි පිච්චෙමින් තියෙනවා. දේවදත්තයන් වහන්සේත් අවීචී ප්‍රමාණය එහෙම සඳහන් කරන්න බෑ කොහොමද? සඳහන් කරන්න නැති අපිට හිතාගන්නවත් බෑ අවීචී කොච්චර භයානකද කියලා. නමුත් ඒ කැරකෙන යන්ත්‍රය ඇතුලේ යම් සතෙක් පණ පිටින්ම ඉන්නව නම් මැරෙන්නේ නැතුව. ඔහු කොහොම වේදනාවක් දරනවද? එහෙනම් අවීචී නැගෙන මේ භයානක ගිනිදැල් අතර මරණයක් නැතුව පිරිසෙමින්ම අන්තර් කල්පයක් ජීවත් වෙනවා කියන කාරණාව අපිට කොහොමවත් තේරෙන්නේ නැහැ. ඒක කොයිතරම් භයානකද කියලා. මේ දේවදත්තයන් වහන්සේ අපි මේ කතා කරන මොහොතේ ඒ දුක ඒ විදිහටම අනුභව කරනවා. බුදුරජාණන් වහන්සේට ආරංචි වුණා දේවදත්තයන්ට ස්වාමීනි මෙහෙම සිදුවීමක් සිද්ධ වුණා කියලා. ඒක තමයි හැබැයි ස්වභාවය. එතකොට දැන් මොන අකුසල කර්මයේ නිසාද මෙහෙම දුක් විඳින්නේ? සඳහන් කරනවා සංඝ ભેද කර්මය නිසා කියලා. ආනන්තරීය කර්ම දෙකක් කළා. එකක් භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේසි ලැබුවා. අනිත් කාරණාව තමයි සංඝ ભેදය. ආනන්තරීය පාප කර්ම පහක් තියෙනවා. පිළිවෙලට සඳහන් කළොත් එහි පළවෙනි එක බවට පත් වෙන්නේ සංඝ ભેදය. දෙවෙනි එක ශරීර ධාතුවේ ලේසි ලැබීම. තුන්වෙනි එක මහරහතන් වහන්සේ නම ඝාතනය කිරීම. හතරවෙනි එක මව ඝාතනය කිරීම. පස්වෙනි එක පියා ඝාතනය කිරීම. කිසියම්ම තැනක පියාට හතරවෙනි තැනට එන්න පුළුවන්ද? එකම එක අවස්ථාවක තාත්තට හතරවෙනි තැනට එන්න පුළුවන්. අම්මා දුස්සීලයි තාත්තා සිල්වත් නම් සිල්වත් තාත්තා ඝාතනය කරන එක හතරවෙනි අනන්තරී කර්මයයි. අම්මයි තාත්තයි දෙන්නම සිල්වත් නම් ඒත් මව ඝාතනය කරන එක හතරවෙනි තැන තියෙන්නේ තාත්තා පාට යනවා. අම්මයි තාත්තයි දෙන්නම දුස්සීලයි නම් ඒත් අම්මා ඝාතනය කිරීම හතරට එනවා තාත්තා පාට යනවා. අම්මා සිල්වත් තාත්තා දුස්සීලයි නම් ඒත් අම්මා හතරවෙනි තැනට එනවා තාත්තා පාට යනවා. අම්මා දුස්සීලයි තාත්තා සිල්වත් නම් විතරක් තාත්තා හතරවෙනි තැනට එනවා. එතකොට මේ තමයි ආනන්තරීය කර්මයේ පිළිවෙලට. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්
භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුවේ ලේසල වීම එකට නොයා ඒ සංඝ ભેදයකට ආවේ කියලා. පිළිතුරේ සංඝයා ભેද කළා කියලා කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේට මෙල්ල කළ ප්‍රහාරයක්. මහා කල්ප අසංඛ්‍ය 4.1 තිස්සේ නියත විවරණ අරගෙන අනන්ත දුක් විඳින පාරමිතා සම්පූර්ණ කෙරෙහි තනියම බුදු වෙන්න විතරක්ද? බුදු වෙලා නිවන් දකින්න විතරක්ද? ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන සංඝ ශාසනය පිහිටවන්න. ඒ අපේ බුදුරජාණන් වහන්සේ දන්නවා භාග්‍යතුන් වහන්සේගේ ආයුෂ අවුරුදු 45. කෙටි ආයුෂය. ඉතින් මේසා දීර්ඝ කාලයක් පාරමිතා පිළිවි මේ වාගේ කෙටි කාලයක් තුළ බුද්ධ කෘත්‍ය නිමා කරන්න නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ආයුෂ කෙටි කාලයක් බව ඇත්ත. නමුත් ලෝක සත්‍යයට හිතසුව පිණිස ශාසනීය ඉදිරියට පවතින්න ඕනේ. ශාසනය පවතින්න නම් භික්ෂු මහ සංඝය අවශ්‍යයි. එහෙනම් මේ පාරමිතා පුරන්නේ බුදු වෙන්න විතරක් නෙමෙයි. ධර්මයේ දේශනා කළා භික්ෂු සංඝ රත්නය ඇති කරවලා ශාසනීය දීර්ඝ කාලයක් පවත්වන්න. එහෙනම් බලාපොරොත්තුව ශාසනය පිහිටවන එක. ආන්ගේ ශාසනය විනාශ කිරීමක් තමයි සංඝයා ભેද කරනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව විනාශ කිරීම. භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තුව විනාශ කළා කියලා කියන්නේ ඒක ලෞතර බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හෘද මණ්ඩලයට එල්ල කර දරුණු ප්‍රහාරයක් හැටියට සඳහන් කරන්නේ. අන්න ඒ නිසා තමයි සංඝ ભેදයේ ආනන්තරී කර්මයේ එක බවට පත් වෙන්නේ. එහෙමනම් දේවදත්තයන් වහන්සේ දැනුත් අවීචී පැහැෙනවනම් පැහැෙන්නේ මෙන්න මේ සංඝ ભેද කර්මය නිසා කියලා සඳහන් කරනවා. දේවදත්තයන් වහන්සේ අවීචී උප්පත්තිය ලැබලා අන්තර් කල්පයක්ම මේ අති භයානක දුක්ඛයට ගොදුරු වෙලා. බුදුරජාණන් වහන්සේ මේ කරුණු සියල්ලම මනාව දන්න නිසා තම ශ්‍රාවකයන් අපායෙන් මිදී සියලු ගුණයන්ට පැමිණීම කැමති වන නිසා විශේෂයෙන් මේ ධම්ම දායාද සූත්‍රය දේශනා කළා. නිරයේ දුක ගැන භාග්‍යතුන් වහන්සේ තරම් ගන්න තවත් කෙනෙක් නැහැ. මේ නිරය කියලා තැන ඊටාම දුක්ඛිත තැනක් තියෙන බව අපිට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් පින්නතුනි අපි ඒ කරුණු දන්නේ නැහැ. නිරය ගැන කලින් දේශනාවල ඕන තරම් සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා අපි පින්නතුනි ඒ කරුණු අහලා තියෙනවා. සතර අපායේ නිරය කියලා වෙනම කොටසක් තියෙනවා. නරක, තිරිසන්, പ്രേත, අසුර. එතකොට මේ නරක කියලා කියන්නේ ওই නිරයට. එතකොට නිරය ලෝක තියෙනවා ප්‍රධාන වශයෙන් 8ක්. ඒ ප්‍රධාන එක නිරයක් වටේට පුංචි පුංචි අපායවල 16ක් තියෙනවා. එතකොට 16 වරක් 8 128යි ප්‍රධාන 8යි නිරයවල සංඛ්‍යාව 136 සඳහන් කරලා තියෙනවා. ඒ කුඩා අපායවල වලට කියන්නේ ඔසුපත් නිරයවල කියලා. එතකොට මේ නිරයවල සහ ඒ නිරයවල වල තියෙන දුක් ඒ නිරයවල වලට යන්නේ මොන අකුසල් කරපු හින්දාද මේ අහවල් නිරය පෙන්නේ කොයි විදිහේ වැරදි කරපු අයද කියන කාරණාවල් විශේෂයෙන් වෙනම පැහැදිලි කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ නිරය ගැන නොකියන්නේ අපි කවුරුවත් නිරය ගැන දන්නේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන කාලේ කොයිතරම් වටිනවද? පින පව හොඳ නරක නොදන්න ප්‍රජාවට පිනෙහි තියෙන ආදීනවත් පවෙහි තියෙන ආදීනවත් මනාව පැහැදිලි කරලා දීලා. පවෙන් වැළකීලා කුසල් කරන්න සත්‍ය මෙහෙවන්න ලෞතර බුදු කෙනෙක් ලෝකෙට අවශ්‍යමයි. නමුත් එවන් උත්තම මානුෂික රත්නයන් ලෝකෙ පහළ වෙන්නේ අතිශයින්ම දුර්ලභයි. ඊ타ත්ම කලාතුරකින්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ නිරයේ තියෙන දුක්ඛන්දරාවල් ගැන
දේශනා කළා තිනවා භාග්‍යතුන් වහන්සේ තරම් නිරය ගැන දන්න කවුරුවත් ලෝකේ කවුරුවත් නැහැ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ධම්මදායාද සූත්‍රය දේශනා කරනවා. මොකද භික්ෂුන් වහන්සේලා නිරයට යන්නේ කනවත්තන්ට අනුකම්පාව නිසා. ආන්ගේ නිසා දේශනා කළේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අපායෙන් මිදී සියලු ගුණයන්ට පැමිණීම කැමැති වනසේක් අත්තිමේ තුම්හේසු අනුකම්පා කිංති මේ ශාවකා ධම්මදායාදා භවෙය්‍යු නෝ ආංශදායාදා. කෙසේනම් මගේ ශ්‍රාවකයෝ ධර්මයේ දායාද කොට ඇත්තෝ වන්නා වූද ආමිෂේ දායාද කොට ඇත්තෝ නොවන්නා වූද නුඹලා කෙරෙහි මගේ කරුණාවක් ඇත. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරනවා. මහණෙනි, නුඹලා කවදාවත් මම නිසා උපන්න ආමිෂයට දායාද වෙන්න එපා. ඔබලා හැමදාම මගේ ධර්මයටම දායාද විය යුතුයි. ධම්ම දායාද සූත්‍රය කියලා නම සඳහන් කරේ මේ නිසා. ආමිෂයට දායාද වෙන්න එපා. ආමිෂයේ පිටිපස්සෙන් යන්න එපා. ආමිෂයේ බලාපොරොත්තු වෙන්න එපා. ආමිෂයට කැමති වෙන්න එපා. ආමිෂයේ වෙනුවෙන් වංචනික වෙන්න එපා. ධර්මයට දායාද වෙන්න. ආමිෂයට කැමති වෙච්චාම ක්‍රමයෙන් සීලේ හීන වෙලා යනවා. හොරකම් කරන්න වෙනවා. කපටිකම් කරන්න වෙනවා. කුහකකම් කරන්න සිද්ධ වෙනවා. ගැටීම් ඇති කරගන්න වෙනවා. බෙදීම් ඇති කරගන්න වෙනවා. ආමිෂය නිසා. ඒ වගේ නොයෙක් ගැටීම් බෙදීම් වර්තමාන සමාජයේ ඕන තරම් දකින්න ලැබෙනවා. ඒ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි, ආමිෂය නිසාමයි. ඉතින් ඒ පිළිබඳව කරුණු අමුතුවෙන් සිහිපත් කරන්න බලාපොරොත්තු නැහැ. අපි ජීවත් වෙන සමාජය තුළ අපිට ඒව ඕන තරම් දැක්කේ මේ ආමිෂය නිසා කොච්චර ගැටෙනවද? ගොදුරු ගම නිසා කොච්චර ගැටෙනවද? ප්‍රදේශය නිසා කොච්චර ගැටෙනවද? අපේ ප්‍රමාණය නිසා කොච්චර ගැටෙනවද? දායක ගම නිසා කොච්චර ගැටෙනවද? මේ හැම ගැටීමක්ම ආමිෂය නිසා. ඒ ගැටීම් තුළ ද්වේෂය, ඊර්ෂ්‍යාව, වෛරය මේ නොයේ දේවල් නැති වෙනවා. ඊට පස්සේ එන කොටා ගැනීම, ගාමරා ගැනීම, නඩු හබකී මේ නොයේ දේවල් වලට පැටලෙන්න වෙනවා. ඒ පාර්ශවයට ගොදුරු වෙච්චාම නිහි ජනතාව නිකම්ම පාපී පිරිසක් වෙනවා. මෙන්න මේ නිසා දේශනා කළේ මහණෙනි, ආමිෂයට දායාද වෙන්න යන්න එපා. මගේ ධර්මයට දායාද වෙන්න. අත්තිමේ භික්ඛවේ තුම්හේසු අනුකම්පා. මහණෙනි, මට උඹලා ගැන අනුකම්පාවක් තියෙනවා. මේ ආමිෂයට ගොදුරු වෙලා ධර්මයට දායාද නෙවෙයි කියලා. සිව්පසේ ගරු කරන තැනැත්තා සිව් පිරිස අතර වංචනික කහවණුවක් වගේ කියලා කියන්නේ. ධර්මයට දායාද වෙන්නේ නැතුව යම් භික්ෂුවක් ආමිෂයටම දායාද වෙනවනම් කහවණු ගොඩක් අතර බොරු කහවණුවක් කියලා කියන්නේ. කහවණු ගොඩක බොරු කහවණුවක් තිබ්බොත් අපි ඒක විසි කරලා දානවා. බොරු කහවණුවෙන් අපිට වැඩක් නැහැ. එහෙනම් මේ ශාසනයේ ධර්මයට ගරු කරන අය වටිනවා මිසක් ආමිෂයට ගරු කරන අය වටින්නේ නැහැ කියලායි සඳහන් කළේ. ඒ නිසා සඳහන් කළා සිව් පිරිස අතර වංචනික කහවණුවක් වගේ කියලා. ශ්‍රමණ තේජසින්ද බබලින් රහිත වී නිමුණු ගිනි අඟුරක් වගේ දීප්තිය නැතුව යනවා කියලා. ආමිෂයට ගරු කරන්න පටන් ගත්තොත් ශ්‍රමණයෙකුගේ තියෙන තේජස් බව නැති වෙනවා. ශ්‍රමණ සාරුප්‍ය නැතුව යනවා. ශ්‍රමණ විලාසය නැතුව යනවා. ශ්‍රමණ ගතිගුණ නැතුව යනවා. ආන් ඒ වගේ පාපතර පුද්ගලයෙකුට ශ්‍රමණයන් අතර බැබලෙන්න බැරුව යනවා. කොයි වගේද සඳහන් කළා ගිනි අඟුරු ගොඩක් මැද තියෙන
නිමුණු ගිනි අඟුරක් වගේ කියලා. දැල් වෙන ගිනි අඟුර ඔක්කොම දිලිසෙනවා. නිමුණු අඟුර දිලිසීමක් ඇත්තෙම නැහැ. එහෙනම් සිව්පසයට ගරු කරන්න ගත්තොත් ඒ தත්ත්වයටපත් වෙනවා කියලා සඳහන් කළා. ආමිෂයේ කෙරෙහි ඇල්මක් නැති සහැල්ලු පැවතුම් ඇති සිතින් යුක්තව ධර්ම ගරුක තැනැත්තා තේජස් ඇති සිංහ රාජෙකු වගේ සියල්ල මැඩ හැසිරෙන සුළු වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා ආමිෂය අත්හැරලා ධර්ම දායාදයට ගරු කරන පුද්ගලයා ශ්‍රද්ධා සම්පන්න සිත ඇති නිසායි ධර්ම දායාද වෙන්නේ. ආන්ගේ මනස ඇති පුද්ගලයා සියලු තේජස් සහිත සිංහ රාජෙක් වගේ සියල්ලම මැඩ ගන්නවා කියලා සඳහන් කළා. අත්තිමේ තුම් හේසු අනුකම්පා කිංති මේ ශාවකා ධම්මදායාදා භවෙය්‍යුම් නෝ ආමිෂදායාදා. මෙන්න මේ කාරණේ නිසාද බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා කියලා පැහැදිලි කරනවා. තවත් පිළිතුරු මේ පිළිබඳව කරුණු සඳහන් කරනවා. ධම්මදායාදා මේ වික්කවේ භවත මාමිෂදායාදා. අනුකම්පාවෙන් යුක්තව තම ශ්‍රාවකයන් වහන්සේලාට ප්‍රණීතතර ලාභයක් සිදු කර දීම කැමැත්තෙන් මෙසේ වදාළසේක. තමන්ගේ දායකයන්ට ප්‍රණීතතර ලාභයක්. ප්‍රණීතතර කියලා කියහම ප්‍රණීත කියහම අපි දන්නවා මිහිරි රසයි කියලා. ප්‍රණීතතරයි කියලා කියහම ඊටාම මිහිරි ඊටාම ප්‍රණීතයි. එහෙනම් තමන්ගේ ශ්‍රාවකයන්ට ප්‍රණීතතර ලාභයක් සිදු කර දීම කැමැත්තෙන් යුක්තව මෙසේ වදාළසේක. ශ්‍රාවකයන් වහන්සේලාට ප්‍රණීතතර ලාභයක් ලබා දෙන්න. ඒකේ සතර අපායන් මුදවලා සංසාරයෙන් එතර කරවන්න. සසර වසන තාක්කල් දුකේ සීමාවක් නැහැ. ඒක වචනයෙන් කියන්න බැරි තරම් දුක් කන්දක් සංසාරේ තුල තියෙනවා. සසර භයානකත්වයේ වෙන වෙනම බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. මේ සසර කොයිතරම් දුක්ඛිතද කියන කාරණා මනාව පැහැදිලි කරපු බොහෝ සූත්‍ර තියෙනවා. ඉතින් ආන්ගේ භයානක සංසාර දුක්ඛයෙන් එතර කරවන්න තමයි මේ ප්‍රණීතතර ලාභයක් කියලා සඳහන් කළේ. සසර දුක අනවතග්ග සංයුත්තේන් එහෙම බොහොම පැහැදිලි කරලා තියෙනවා. ඒ දුකෙන් මිදෙන්න මඟ පෙන්වන එක භාග්‍යවතුන් වහන්සේගේ එකම බලාපොරොත්තුව. සඳහන් කළා අලාභයක් කරනු කැමැතිව නොවේ. මේට පාදක වශයෙන් තථාගතයන් වහන්සේ විසින් තම ශ්‍රාවකයන්ට මෙම අවවාදය නොකරන්නේත් එහි ආදීනව දක්වනසේ මෙසේ වදාළසේක. මේ ආදීනව දක්වීම සඳහා මෙසේ වදාළ කියලා සඳහන් කරාම සංසාරේ බය මනාව භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවා. නිතර දේශනාවල් වල සසර බය පෙන්වලා තියෙනවා. අලාභයක් කරනු කැමැතිම නෙවෙයි. ආමිෂයට දායාද වෙන්න එපා මහණෙනි කියලා කියන්නේ අලාභයක් කරන්න නෙමෙයි. අපි මේ සූත්‍රයේ මුලින් සාකච්ඡා කළා බුදුරජාණන් වහන්සේ මෙහෙම කරුණු දේශනා කරාම සිව්පසයට දායාද වෙන්න එපා කියලා. අනාගතයේ භික්ෂුන් වහන්සේලාට හිතෙන්න පුළුවන් කියලා සඳහන් කළා. ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ තරම් අකීකරුණි? ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ තරම් ශ්‍රාවකයන්ට අලාභයක් කළේ කියලා ශ්‍රාවකයන්ට හිතෙන්න පුළුවන්ලු. අපිට මේ දේවල් ඇයි එපා කිව්වේ කියලා. නමුත් ඒ නිසා මේ නැවත දේශනාවේ මතක් කරනවා මහණෙනි අලාභයක් සිදු කරන්න නෙමෙයි මම එහෙම සඳහන් කළේ. ආමිෂයට දායාද වෙන්න එපා කියන්නේ ඔබලාට අලාභ කරන්න නෙමෙයි. අලාභයක් කරනු කැමැතිව නොවේ. එයට සාධක වශයෙන් තථාගතයන් වහන්සේ විසින් තම ශ්‍රාවකයන්ට මේ අවවාදය නොකරන්නේ නම් එහි ආදීනව දක්වනසේ මෙසේ වදාළසේක. ඒ කියන්නේ ආමිෂයට දායාද වෙන්න එපා කියලා දේශනා කළේ නැත්තම්
ඒකේ ආදීනවේ කොච්චරද කියන කාරණාව පැහැදිලි කරලා තුම්හේච මේ වික්කවේ ආමිෂ දායාදා භවෙය්‍යත නෝ ධම්ම දායාදා තුම්හේපි තේන ආදිස්සා භවෙය්‍යාත මහණෙනි නුඹලා මගේ ආමිෂයේ ගරුකොට පිළිගන්නෝ වන්නා වූද ධර්මයේ ගරුකොට පිළි නොගන්නෝ වන්නා වූද ශාස්ත්‍ර ශ්‍රාවකයෝ ආමිෂ ගරුකව වාසය කරති ධර්ම ගරුකව වාසය නොකරතියයි නුඹලාටද ඒ කාරණාවෙන් ගැරහිය යුත්තෝ වන්නේය. මහණෙනි උඹලා ධර්මයට දායාද වෙන්නේ නැතුව ආමිෂය හොය මිනිසුන්ගේ සිත් උපායෙන් පහදව ආමිෂය රැස් කර කටයුතු කරන්න ගත්තොත් මිනිස්සු උඹලට චෝදනා කරන්න පටන් ගන්නවා. මේ භික්ෂුන් වහන්සේලා ධර්මයට ගරු කරන්නේ මේ භික්ෂුන් වහන්සේලා වංචනික විදිහට සිවුරට මුවා වෙලා ජීවත් වෙනවා. සිවුරට මුවා වෙලා ලාභ සත්කාර වෙනවා. තව විදිහකට කිව්වොත් මේ භික්ෂුන් වහන්සේලා මේ ශාසනයේ රැකියාවක් බවට පත් කරගෙන තියෙනවා. ලෝක සත්‍ය සංසාරයෙන් එතර කරවන්නයි භාග්‍යතුන් වහන්සේ ශාසනය පිහිටුවේ. භාග්‍යතුන් වහන්සේ ශාසනය ඇති කළේ අපිට රැකියාවක් හොයාගන්න නෙමෙයි. කියන්නේ ශාසනය රැකියාවක් කරගන්න නෙමෙයි. ශාසනයේ ඊතර යන මඟක් කරගන්න මිසක් ශාසනයේ ලාභ ලෝභ වලින් තර වෙන තැනක් බවට පත් කරගන්න නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අන්න එහෙම කියලා මිනිස්සු ඔබලාට බනින්න පුළුවන්. අන්න ඒක නිසායි මම මේ ලාභ ලෝභ වලට යන්න එපා කියලා දේශනා කළේ කියලා සඳහන් කරනවා. එසේම එම කාරණේ හේතුවෙන් ධම්මදායාය සත්තු ශාවකා විහෙරති නෝ ආමිෂදායාද සත්තු ශාවකා විහෙරති නෝ ධම්මදායාදාති අහම්පිතේන ආදීයෝ භවෙය්‍ය ශාස්ත්‍ර ශ්‍රාවකයෝ ආමිෂයේ දායාද කොටගෙන ධර්මයේ දායාද කොට නොගෙන වාසය කරතියයි මමද ගැරහීමකට ලක් වෙයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිෂයේ දායාද කරගෙන ඉන්නවා ධර්මයට දායාද වෙන්නේ නැහැ කියලා මිනිස්සු මටත් බනින්න පටන් ගන්නවා. ඒක සඳහන් කළා යම්සේ රටට ජාතියට ආගමට කරදරයක් කරන දරුවෙක් ඉන්නවා නම් මිනිස්සු ඉස්සරළම ඒ දරුවන්ගේ මව්පියන්ට වයින්නවා. රටයි ජාතියයි ආගමයි විනාශ කරන කෙනෙක් ඉන්නවා නම් එයාගේ මව්පියන්ටත් මිනිස්සු බනිනවා. අන්න ඒ වගේ මානෙනි ඔබලා ධර්මයට දායාද නොවි ආමිෂයට විතරක් දායාද වෙන්න ගත්තොත් මිනිස්සු මටත් චෝදනා කරනවා කියලා දේශනා කළා. ලෝතර බුද්ධ රාජ්‍ය ලබාගෙන ලෝක සත්‍යයට මඟ කියලා දුන්නේ ඒ තුලින් භාග්‍යතුන් වහන්සේ චෝදනාවට ලක් වෙන්නේ නෙමෙයි. අන්න ඒ නිසා මේ ධම්ම දායාද සූත්‍රයේ කරුණු පැහැදිලි කළා. තුම්හේච මේ වික්කවේ ධම්ම දායාදා භවෙය්‍යාත නොආමිෂ දායාද තුම්හේපි තේන නාදිස්සා භවෙය්‍ය ධම්ම දායාද සත්තු ශ්‍රාවකා විහෙරಂತಿ නොආමිෂ දායාද මහණෙනි නුඹලා මාගේ ධර්මයේ දායාද කොට ඇත්තා වූ වන්නේද ආමිෂයේ දායාද නොකරන්නේද? උඹලා ධර්මයට දායාද වෙලා ආමිෂයේ දායාද නොකරනවා නම් ශාස්ත්‍ර ශ්‍රාවකයෝ ධර්මයේ දායාද කොටගෙන වාසය කරයි ආමිෂයේ දායාද කොට නොගෙන වාසය කරතියි ඒ හේතුවෙන් නුඹලා ගැරහිය යුත්තෝ නොවන්නා වූයේ. උඹලා ධර්මයට දායාද වෙච්ච දවසට කවදාවත් කාගෙන්වත් ගැරහීමකට ලක් වෙන පුජ්‍යලෙ වෙන්නේ නැහැ. ආන් ඒ නිසා මම උඹලට අනුකම්පාවෙන් අවවාද කරනවා කවදාවත් ආමිෂයට දායාද වෙන්න එපා. මහණෙනි ධර්මයට පමණ දායාද වෙන්න කියලා.
තස්මාති හිමේ භික්කවේ ධම්මදායාදා භවත මාමිෂදායාදා අත්තිමේතුන් හේසු අනුකම්පා. මහණෙනි, එහෙයින් ධර්මයේ දායාද කොට ඇත්තෝ වව් ආමිෂයේ දායාද කොට ඇත්තෝ නොව. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේ පුරාම මේ කාරණාව නැවත නැවත මෙනෙහි කරමින් නැවත නැවත දේශනා කරමින් අනුශාසනා කරනවා. මේ ආමිෂය ඒ තරම් සංසාරයෙන් එතර යන කෙනාට ධර්මයි කියලා. සසරින් එතර යන අයට ආමිෂය ධර්මයි. ඒ නිසා ආමිෂයට දායාද වෙන්න එපා. කිංති මේ ශාවකා ධම්මදායාදා භවෙය්‍ය නොආමිෂ දායාදා. කෙසේනම් මගේ ශ්‍රාවකයෝ ධර්මයේ දායාද කොට ඇත්තෝ වන්නාහුද ආමිෂයේ දායාද කොට ඇත්තෝ නොවන්නාහුදේ නුඹලා කෙරෙහි මාගේ අනුකම්පාවක් ඇත. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ දායාද කොටගෙන ඉන්න අය ආමිෂයේ දායාද කොට ඉන්න අය නොවෙනවා නම් ආමිෂයේ දායාද කොට ඇත්තෝ නොවන්නාහුද නුඹලා කෙරෙහි මට අනුකම්පාවක් තියෙනවා. ආමිෂයට බැඳිලා නැත්තම් මම අනුකම්පා කරනවා මේ සංසාරෙන් ඈතට යන්න. ඒකට අපිට ඒ කාරණාවෙන් පේනවා ආමිෂයට දායාද නොවි ධර්මයට දායාද වෙනවා නම් යම් භික්ෂුවක්. ඒ භික්ෂුව ළඟ භාග්‍යවතුන් වහන්සේ අදත් තියෙනවා. ඒ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ අදත් මඟ කියනවා. ඒ භික්ෂුව නිරන්තරයෙන් ධර්මයයි දකින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි යෝ ධම්මං පස්සති යමෙක් සෝ මං පස්සති හෙතෙම මම දකිනවා. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මම දකිනවා. යමෙක් මම දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා. එනම් භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව එවන් භික්ෂුන් වහන්සේලාට නිරන්තරයෙන් ලැබුණා. අදත් එහෙමයි. ජීවමානව වැඩ හිටපු කාලෙත් එහෙමයි. සංසාරයෙන් එතර වෙන්න හේතු සම්පත් තියෙන අය සතපුම් දහස් ගණනක් ඈත ජීවත් වුණා. සමහර වෙලාවට බුදු පියාණන් වහන්සේ ඒ අය සොයාගෙන තනියමම වැඩියා. ඒ වඩින මග කී කෝටියක් පව් කරගෙන වඩිනවද? නම් ඒ කවුරුවත් ළඟ නතර නොවි භාග්‍යවතුන් වහන්සේ සතපුම් දහස් ගණනකට එහා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුනොත් සංසාරයෙන් එතර වෙන කෙනෙක් ඉන්න බව දැක්කොත් ඒ පුද්ගලයා හොයාගෙන වැඩියා. ඒක භාග්‍යවතුන් වහන්සේලාගේ හැබෑම ස්වභාවය. ඒ කියන්නේ යමෙක් ධර්මයට දායාද වෙනවා නම් ඔහු සොයාගෙන භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. ඒ දා විතරද? අදත් එහෙමයි. රූපකයෙන් පේන්නේ නැහැ. පිරිනිවන් පෑව බව අපි දන්නවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවේ අදත් මේ ශාසනයේ ධර්මයට දායාද වන්න උන් කවුද? ධර්මයට දායාද නොවන්න උන් කවුද කියන කාරණාව සර්වඥතා ඥාණයෙන් දැකලා ධර්මයට දායාද වන්න උන්ට භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව යොමු කරලා තමයි පිරිනිවන් පාලා තියෙන්නේ. පිළිතුරු ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා ධම්ම දායාද සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කෙරෙන 13 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. මේ උතුම් ධර්ම දේශනාවේ අද දායකත්වයේ දරනු ලබන්නේ අයිරානි මහත්මිය සහ සුදත් ලියන සූරිය මහත්මයා දේනිය සහ පුතණුවන් විසින්